කෙමිස්ට්‍රි 2001 MCQ පේපර් එකේ විවරණය තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ ආපතිතා වගුවේ ABC කියලා මූලද්‍රව්‍ය තුනක් තියෙනවලු. A මූලද්‍රව්‍ය අලෝහයක්ලු, B මූලද්‍රව්‍ය ලෝහයක් සහ C මූලද්‍රව්‍ය ලෝහාලෝහ ගුණ වර්ග දෙකම පෙන්වම් කරනවා. ඉතින් ඔයාලා දන්නවා ආවර්තිතා වගුවේ අපි මූලද්‍රව්‍ය ගැන කතා කරපුවාම මේ පැත්තේ තියෙන මූලද්‍රව්‍ය ලෝහ, මේ පැත්තේ ලෝහ මූලද්‍රව්‍ය තියෙනවා, මේ පැත්තේ සම්පූර්ණයෙන්ම අලෝහ මූලද්‍රව්‍ය තියෙන්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්නෙන් සඳහන් කරලා තියෙන XYZ යන ආවර්තිතා වගුවේ එකම ආවර්තයේ පවතින අනුයාත මූලද්‍රව්‍ය තුනක්ලු XYZ කියන්නේ. ඉතින් අනුයාත මූලද්‍රව්‍ය තුනක මෙතනදී ප්‍රථම අයනීකරණ ශක්තිය විචලනය වන ආකාරය මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. මෙතනදී 3 4 5 කාණ්ඩ මේ විදිහට තියෙනවා සහ 6 7 8 කාණ්ඩ මේ විදිහට තියෙනවා. මෙතනදී වායු අවස්ථාවේ පවතින පස්වෙනි කාණ්ඩය සහ 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මේක NS2 NP1 කියලා ගන්න පුළුවන් පස්වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය සහ NS2 NP4 කියලා ගන්න පුළුවන් 8 වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය. පස්වෙනි කාණ්ඩයේ නයිට්‍රජන් තියෙන හින්දා තමයි අපි පස්වෙනි කාණ්ඩයත් ගත්තේ. එතකොට ආන්සර් එක වෙන්නේ ආන්සර් 4. ඊළඟට 1 and 4 both ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ ගත්තාම එකම තත්ත්වයටදී ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී විශාලතම ශක්තියක් මුක්ත වෙන්නේ නයිට්‍රජන් ගන්න පුළුවන් ආන්සර් එක 4. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ ෆොස්ෆරික් ආම්ලය දීලා තියෙන්නේ. ඒකෙදි සංයෝගයේ ෆොස්ෆරික් ආම්ලයේ ඔක්සිකරණාංකය සඳහන් කරන්න ඕනේ ෆොස්ෆරස් වල. ඒක +3 ලැබෙන්නේ. ඉතින් ඒක නිසා රෝම ඉලක්කම් 3 සඳහන් කරන්න ඕනේ ෆොස්ෆරික් 3 ආම්ලය. ඊළඟට පස්වෙනි ප්‍රශ්نين දීලා තියෙන්නේ කොබෝල්ට් සංක්‍රීන සංයෝගයක CO3+ තියෙනවලු. ඊළඟට ඇමෝනියා අණු 5ක් තියෙනවලු සහ ක්ලෝරින් මයිනස්ුත් තියෙනවා. ඉතින් මේකෙදී CO3+ අයනයට අනිවාර්යයෙන්ම ලිගන වශයෙන් තමයි සම්බන්ධ වෙන්න ඕනේ මේ ඇමෝනියා අණු 5. ඒ වගේම CO3+ අයනයට සංගත බන්ධන 5ක් සාදා ගන්න පුළුවන් නිසාම මේකෙදි Cl- අයනයත් ලිගනයක් විදිහට තමයි CO3+ එකට සම්බන්ධ වෙන්න ඕන. එතකොට ආන්සර් එක ඔයාලට එක විදිහට ගන්න පුළුවන්. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ IUPAC නාමය ලියන්න කියලා. IUPAC නාමය ලියනකොට අපි ඉස්සෙල්ලාම ඉංග්‍රීසි ඇල්ෆබෙටික් කෝඩ් එක ගන්න ඕනේ. මෙතන ඇමයින් ගෲප් එක සහ සයනෝ ගෲප් එක දීලා තියෙන. ඉතින් එතකොට ඇමයින් ගෲප් එක තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ. ඊළඟට මේක 3 වශයෙන් තියෙන හින්දා try කියන දේ දෙකටම දාන්න ඕනේ. ඊළඟට අපි යකඩ සැලකුවොත් එහෙම අයන් මේක සංගත ගෝලයේ උදාසීන විටදී මේක අයන් විදිහට තමයි සලකන්නේ. ඒ වුණාට සංගත ගෝලයේ ඍණාරෝපණයක් තියෙනවා නම් ඒක ෆෙරේට් විදිහට තමයි සලකන්නේ. එතකොට Fe දාන්නේ. ඊළඟට මේකෙදී ඔක්සිකරණාංකයක් දාන්න ඕනේ 3 විදිහට පිළිතුරු අංක 3. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ. සාමාන්‍ය ලුණු වල ජලාකර්ෂක භාවය හයිඩ්‍රෝස්කෝපික් නේචර් එක ලැබෙන්නේ කුමක් හින්දාද කියලා අහන්නේ. අපි මේක දන්නවා මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ කැල්සියම් ක්ලෝරයිඩ් තමයි මේකට හේතු වෙන්නේ. වැඩි වශයෙන්ම මැග්නීසියම් ක්ලෝරයිඩ් හේතු වෙන හින්දා ආන්සර් එක අපි ගන්නෙ 3 වෙනි එක විදිහට. 8 වෙනි ප්‍රශ්නේ ඕල් දීලා තියෙන පිළිතුරු. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ රේඛීය ආකාරයක් තමයි ලබා ගන්න. එතකොට ද්විදෙව් ගුණ කොහොමද ශුන්‍ය වෙන්නේ? ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම මැග්නීසියම්, ඇලුමිනියම්, කැල්සියම්, බේරියම් ගත්තාම මේකෙදි සාමාන්‍යයෙන් හයිඩ්‍රොක්සයිඩ් ජලයේදී ද්‍රව්‍ය වන විට මේක විඝටනය වන ආකාරය අපිට ලියන්න පුළුවන්. හයිඩ්‍රොක්සයිඩයේ පැත්තට තමයි අණුව කැඩෙන්නේ. M+ OH- හැදෙනවා. ඊළඟට මේ අණුව මේකෙදි විද්‍යුත් ඍණතාවය මේ M වල තියෙන විද්‍යුත් ර්ණතාවය මේ බන්ධන කැඩෙන්න බලපානවා. මේ MO වල තියෙන විද්‍යුත් බන්ධනයේ විද්‍යුත් ඍණතාව වෙනස M බන්ධනයේ M වල විද්‍යුත් ඍණතාවය අඩු වෙන මේ මුළු සංයෝගයේම තියෙන විද්‍යුත් ඍණතාව වෙනස වැඩි වෙනවා. ඒ නිසා ජල ද්‍රව්‍යතාවයත් වැඩි වෙනවා. ඊළඟට බේරියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම් ගත්තාම මේක විද්‍යුත් ඍණතා විචලනය වන ආකාරය තමයි මේ දැක්වෙන්නේ. එතකොට MO බන්ධනයේ විද්‍යුත් ඍණතා වෙනස බේරියම් ඔක්සයිඩ්, කැල්සියම් ඔක්සයිඩ්, මැග්නීසියම් ඔක්සයිඩ්, ඇලුමිනියම් ඔක්සයිඩ් ගත්තාම මේ ආකාරයට තමයි ඒක අඩු වීගෙන යන්නේ. වැඩි වීගෙන යන්නේ. ඊළඟට මේකෙදී හයිඩ්‍රොක්සයිඩ් වැඩි වීගෙන යන්නේ මේ ආකාරයට. ඊළඟට මේකෙදි හයිඩ්‍රොක්සයිඩ් සැලකුවොත් එහෙම මේවල තියෙන හයිඩ්‍රොක්සයිඩ් සැලකුවහත් එහෙම බේරියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි
බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ජල ද්‍රව්‍යතාවය වැඩි. ඊට පස්සේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්, ඊට පස්සේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඊට පස්සේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ආකාරයට තමයි මේක විචලනය වෙන්නේ. ඊළඟට 11 වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම H2O සහ D2O මේවා මිශ්‍රණ විදිහට තනුක H2SO4 ආම්ලයත් සමග සහ සිංක් එක්ක ප්‍රතික්‍රියා කළොත් එහෙම මුක්ත වන වායුමය ඵල තමයි අහන්නේ 11 වෙනි ප්‍රශ්නේ. ඉතින් අපි H2O සහ D2O සැලකුවොත් එහෙම මේක සල්ෆියුරික් අම්ල අවස්ථාවේදී ආංශික විදිහට භාගික විඝටනයට ලක් වෙලා H+ සහ OH- ලබා දෙනවා. වගේම ද්‍රාවණයට D+ සහ OD- ලබා දෙනවා. ඉතින් මේ ඩියුටීරියම් කියන්නේ හයිඩ්‍රජන් වල එක්තරා සමස්ථානිකයක්. ඊළඟට H2SO4 ගත්තහම මේක සම්පූර්ණ විදිහට විඝටනය වෙලා H+ සහ SO4 සාන්ද්‍රණයට ලබා දෙනවා. එතකොට මේ H+ සහ D+ කියන ඒවා සින්ක් එක්ක ප්‍රතික්‍රියා කරමින් H2 ධන zinc 2+ නිපදවන අතර D+ එකත් zinc එක්ක ප්‍රතික්‍රියා කරලා D2 ධන zinc 2+ හැදෙනවා. මේ අනුව ආන්සර් එක අපිට 4 ගන්න පුළුවන්. ඊළඟට 12 වෙනි ප්‍රශ්නේ. 12 වෙනි ප්‍රශ්නෙට අනුව නම් එක්තරා ඇමෝනියම් ලවණයක් ජලය සහ වායුවක් සමග ඵල ලබා දෙමින් පූර්ණ තාප වියෝජනයට ලක් වෙද්දී දැන් ඇමෝනියා ලවණ අපි සාමාන්‍ය ආකාරයට ගත්තොත් එහෙම මේක තාප වියෝජනය වෙලා ඇමෝනියා සහ අදාළ අම්ලයේ ලවණය ලබා දෙනවා. අදාළ අම්ලය ලබා දෙන HCl කියන දේ. එතකොට NH4NO3 හැබැයි NH4NO3 NH4NO2 සහ NH4 2yCr2O7 කියන ඒවා තාප වියෝජනය වීමෙන් පිළිවෙලින් N2O සහ නයිට්‍රජන් වායුව ලබා දෙනවා. මෙතනදී ජලය පිට වෙනවා, මෙතනදී ජලය පිට වෙනවා සහ මෙතන ජලයත් සමග ක්‍රෝමේටුත් පිට වෙනවා. ඉතින් මෙතනදිත් පිළිතුර අපිට දෙක විදිහට සලකන්න පුළුවන්. ඊළඟට 13 වෙනි ප්‍රශ්නේ සමස්ථානික සමග ගැටලුවක් තියෙන. ඉතින් ඔයාලා දන්නවා C12 සමස්ථානිකයේදී 12 ග්‍රෑම්ස් වල පරමාණු ගණන සාමාන්‍යයෙන් 6.0 වැඩි කිරීමට 1023 කියලා ලැබෙන්නේ. ඊළඟට මේකෙදි මේ සමස්ථානිකයේම එතකොට අපිට ගන්න පුළුවන් 0.02 ග්‍රෑම් හිදී පරමාණු සංඛ්‍යාව වෙන්නේ 6.022 වැඩි කිරීම 1023 වෙනි බලයේ බෙදීම 12 ග්‍රෑම්ස් වල තියෙනවා නම් මෙච්චර ප්‍රමාණයක කොච්චරක් තියනවද කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට මෙතනදී පිළිතුරු අංක 2 තමයි ඔයාලට ලැබෙන්නේ. ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ. 14 වෙනි ප්‍රශ්නේ අහන්නේ පළවෙනි එකේදී දීලා තියෙන NH4OH එක. NH4OH එක නිල් පැහැති ද්‍රාවණයක් ලබා දෙනවලු. වැඩිපුර NH4OH එක නිල් පැහැටයිලු. ඊළඟට තනුක HCl සහ H2S සමග අවක්ෂේපයක් ලබා දෙන්නේ නැහැලු. ප්‍රෙසිපිටේට් එකක් දෙන්නේ නැහැලු. ඊළඟට තුන්වෙනි එකේදී HCl සමග කහ දුබුරු පැහැති ද්‍රාවණයක් ලබා දෙනවලු. මේ ආකාරයෙන් ගත්තොත් එහෙම කැටායනය වෙන්නේ මොකක්ද කියලා අහන්නේ. ඉතින් Cr3+ වලදී මොකක්ද සිද්ධ වෙන්නේ? OH එකත් එක්ක මේ NH4OH වැඩිපුර සාකච්ඡා කළොත් එහෙම Cr3+ කැටායනය සැලකුව CrOH ට්‍රයිස් වෙනවා. මේක අලුවන් කොළ අවක්ෂේපයක් වැඩිපුර NH4OH සමග අද්‍රාව්‍ය වෙනවා. ඊළඟට Mn2+ ගත්තහම මැන්ගනීස් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපයක් ලබා දෙන්නේ. ඒ වගේම මේක ඔක්සිකරණය වීමෙන් දුබුරු පැහැති සංයෝගයක් බවට ඉක්මනින් පරිවර්තනය වෙනවා. ඊළඟට කොබෝල්ට් 2+ ගත්තොත් එහෙම එතනදී පළමුව නිල් පැහැති අවක්ෂේපයක් ලබා දෙන්නේ මෙතනදී. ඊළඟට පළමුව නිල් පැහැති අවක්ෂේපයක් ලබා දීලා වැඩිපුර NH4OH එකත් එක්ක දිය වෙලා කහ දුබුරු පැහැති අවක්ෂේපයක් පැහැති ද්‍රාවණයක් ලබා දෙනවා. ඊළඟට නිකල් 2+ ගත්තහම
කොළ පාට අවක්ෂේපයක් ලබා දෙනවා. හැබැයි වැඩිපුර NH4OH එකත් එක්ක අවක්ෂේපය දිය වෙලා නිල් පැහැති අවක්ෂේපයක් ලබා දෙන. එතකොට අපිට නිකල් ගන්න පුළුවන් එකාංශ එකක් විදිහට. නිල් පැහැති Cu2+ උත් හැබැයි අර විදිහටම නිල් පැහැති අවක්ෂේපයක් සෑදෙනවා. වගේම වැඩිපුර NH4OH එක දිය වෙලා තද නිල් පැහැති අවක්ෂේපයක් ලබා දෙන. එතකොට Cu2+ උත් අපිට ගන්න පුළුවන්. ඊළඟට මේක ඉතින් Cu2+ HCl එක්ක H2S එක්ක HCl H2S එකත් එක්ක ආම්ලික මාධ්‍යයේදී H2S සමග අවක්ෂේපයක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම භාෂ්මික මාධ්‍යයේදී සල්ෆයිඩ් ලෙස අවක්ෂේපයක් ලබා දෙනවා අපි Cu2+ සරකුවොත් එහෙම. හැබැයි නිකල් 2+ හා Cu2+ සාන්ද්‍ර HCl සමග කහදුබුරු පැහැති ද්‍රාවණයකුත් ලබා දෙනවා. ඒ වුණාට වැඩිපුර NH4OH එකත් එක්ක නිල් පැහැති ද්‍රාවණයක් ලබා දෙන තනුක HCl සහ H2S සමග අවක්ෂේපයක් ලබා නොදෙන මූලද්‍රව්‍ය සැලකුවොත් එහෙම අපිට ගන්න වෙන්නේ මෙතනදී නිකල් කියලා. ඊළඟට 15 වෙනි ප්‍රශ්නය අහන්නේ උච්චතම දැලිස් ශක්තියක් තිබේදයි බලාපොරොත්තු විය හැකි පහත සඳහන් සංයෝග අතරින් කුමක්ද කියලා. මෙතනදී මැග්නීසියම් ඔක්සයිඩ් දීලා තියෙනවා. ඉතින් මැග්නීසියම් ඔක්සයිඩ් තමයි පිළිතුර හැටියට අපිට ගන්න වෙන්නේ. මොකද අයනීය ආරෝපණය. අයනයක් ගත්තොත් එහෙම අයනයේ තියෙන ආරෝපණය අයනයේ ආරෝපණය විශාල වන විට ඒකෙහි දැලිසෙහි අයනය එකිනෙකට තදින් බැඳිලා පවතිනවා. ආරෝපණය වැඩි වෙන්න එකිනෙකට දැලිස් එකිනෙකට තදින් බැඳී පවතී. එනම් අයනයේ ආරෝපණය විශාල වෙන විට දැලිස් ශක්තියත් අපිට විශාල වෙනමයි කියලා කියන්න පුළුවන්. ඊළඟට අයනික අරය ගත්තහම අයනික අරය කුඩා වන විට අයන එකිනෙකට තදින් බැඳී පවතීමට පහසු වෙනවා. ඒක නිසා අයනික අරය කුඩා වෙනකොටත් දැලිස ශක්තිය අයනික අරය කුඩා වෙනකොට දැලිස ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම කුඩාම අයනික අරය ඇත්තේ F- කියන දෙයට. ඉතින් මේකෙදී නමුත් F- අයනයට වඩා තරමක් විශාල අරයක් තමයි O2- වලට තියෙන්නේ. ඉතින් ඒ නිසා F- අයනය මෙන් දෙගුණයක් ආරෝපණ සහිත වෙනවා. වගේම අයනික අරය සහ අයනයේ ආරෝපණය අනුවද විශාලම දැලිස ශක්තියක් තියෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් කියලා අපිට හිතන්න පුළුවන්. ඊළඟට 16 වෙනි ප්‍රශ්නේ. 16 වෙනි ප්‍රශ්නේ දීලා තියෙන ආම්ලික කෘත්‍ර මාධ්‍යයේදී අයන් 2 සහ ඔක්සලේට් ගත්තහම මෞලයක් සමග පරිපූර්ණ වශයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කිරීමට අවශ්‍ය වන KMnO4. මෙතනදී මේ ඔක්සිඩේෂන් ස්ටේට්ස් වලට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. 5Fe2++ 8H+ ඊළඟට මේකෙන් ලබා දෙන්නේ 5Fe3++ N2++ 4H2O විදිහට. ඊළඟට මේක අපි දෙකෙන් වැඩි කළොත් එහෙම MnO4- ධන 5C2O4 ඔක්සලේට් එකත් එක්ක ගත්තොත් එහෙම O4 2- ධන 16H+. ඊළඟට 16H+ given out Mn2+ ධන 10CO2 carbon dioxide ධන 8H2O. ඊළඟට මේ FeC2O4 මවුලයක Fe2+ අයන මවුල එකක් C2O4 2- අයන මවුලයක් අඩංගු වෙනවයි කියලා කියන්න පුළුවන්. එතකොට Fe2+ මේ අයනයේ මවුලයක් සමග ප්‍රතික්‍රියා කරන MnO4- අයන මවුල 1/5 මෝල්ස් කියලා මේ ඉහත දක්වලා තියෙන සමීකරණයෙන් අපිට ගන්න පුළුවන්. ඊළඟට C2O4 අයන මවුලයක් සමග ප්‍රතික්‍රියා කරන MnO4- මවුල සංඛ්‍යාව 2/5 මවුල වෙනවා. ඊළඟට මෙතනදී FeC2O4 ෆෙරස් ඔක්සලේට් මවුලයක් සමග ප්‍රතික්‍රියා කරන KMnO4 මවුල ගණන වෙන්නේ 1/5 එකතු කරනවා 2/5 එතකොට 3/5 මවුල වෙන්නේ. ඊළඟට 17 වෙනි ප්‍රශ්නේ අහන K2SO4 සහ Cr2SO4.12H2O හි ජල ද්‍රාවණයක
1.04 gram per cubic decimeter තියෙනවලු Cr3+ අයන ඒ අන්තර්ගත වෙලා තියෙනවලු SO4 2- අයන ඒකක වලින් mole per cubic decimeter ඒකක වලින් කොපමණද කියලා තමයි අහන්නේ. එතකොට මෙතනදී K2SO4. මේ සංයෝගය සැලකුවොත් එහෙම Cr3+ අයන මවුල දෙකක් අඩංගු වෙලා තියෙනවා. අයන මවුල දෙකක් අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා Cr3+ මවුල දෙකක ස්කන්ධය 2 moles වල ස්කන්ධය ලැබෙන්නේ අපිට 52 වැඩි කිරීම 2 ඒ කියන්නේ 104 grams කියලා. එතකොට Cr3+ 104 grams වල අඩංගු වන ඉහත සංයෝගයේ මවුල සංඛ්‍යාව වෙන්නේ එකයි මවුල. එතකොට Cr3+ ගත්තහම මේ 1.04 grams අඩංගු වන සංයෝගයේ මවුල ගන්න අපිට හොයන්න ඕන අපිට ගන්න වෙන 0.01 මවුල කියලා. ඊළඟට මේ නිසා මේ සංයෝගයේ 0.01 මවුලයක අඩංගු වන SO4 2- කියන මවුල සංඛ්‍යාව වෙන්නේ 4 යට 1 වැඩි කිරීම 4ට එකක් තියෙනවා නම් 0.01කට කොච්චරද? ඉතින් 0.04 තමයි උත්තරේ වෙන්නේ පිළිතුරු අංක 4. ඊළඟට 18 වෙනි ප්‍රශ්නේ. 18 වෙනි ප්‍රශ්නෙන් දීලා තියෙන්නේ 25 ඩිග්‍රී සෙල්සියස් වලදී 25 සෙල්සියස් රසායනික සංශුද්ධ ජලයේදී pH 7යිලු. එතනදී සංශුද්ධ කැල්සියම් ක්ලෝරයිඩ් සහ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංශුද්ධ සම්පූර්ණයෙන්ම ද්‍රාවණය කිරීමෙන් S ද්‍රාවණයෙන් පිළියන කරන ලදී. සල්ෆර් එක් ද්‍රාවණයේ සාන්ද්‍රණය දීලා තියෙනවා 0.05 mole per cubic decimeter සහ සල්ෆර් ද්‍රාවණයේ pH අගය තමයි අහන්නේ. මෙතනදී pH අගය මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් විඝටනය වන කැල්සියම් 2+ ධන OH2OH- ලැබෙනවා. එතකොට මේ ද්‍රාවණයේ දීලා තියෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය කොච්චරද? 0.005 mole per cubic decimeter. ඊළඟට මෙතනදී OH- මෙතනින් ලැබෙන OH- ප්‍රමාණය කොච්චරද? 0.01 mole per cubic decimeter වෙන්නේ. අපිට මෙතන OH- moles දෙකක් තියෙනවා. මේ OH2 හින්දා. ඊළඟට මෙතනදී 25 ඩිග්‍රී සෙල්සියස් හිදී H+ සාන්ද්‍රණය සහ OH- සාන්ද්‍රණය වල pH සාන්ද්‍රණාගය වෙන්නේ 1 වැඩි කිරීම 10^14. ඊළඟට H+ සාන්ද්‍රණය සැලකුවොත් එහෙම 1 වැඩි කිරීම 0.01 සමාන 1 වැඩි කිරීම 10^14. ඊළඟට H+ සාන්ද්‍රණය මෙතනින් ලැබෙනවා ඍණ log 1 වැඩි කිරීම 10^12. එතකොට මෙතන අංශයක වෙන්නේ 12. ඊළඟට මෙතනදී එතකොට පිළිතුරු අංක 5 තමයි ගන්න වෙන්නේ. සම්පූර්ණයෙන්ම ද්‍රාවණය වෙලා තියෙන නිසා KSP අග ඉක්මවා ගොස් නැහැ. ඒ නිසා CCACl2 වලින් බලපෑමක් නැති නිසා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල විඝටනය වෙලා නැහැ කියලා කියන්න පුළුවන්. ඊළඟට 19 වෙනි ප්‍රශ්නේ. 19 වෙනි ප්‍රශ්نين දීලා තියෙන්නේ I- අයන අන්තර්ගත ද්‍රාවණයකට 0.001 mole per cubic decimeter K2 S2O8 ද්‍රාවණයක් එකතු කළොත් එහෙම විඝටනය වන ආකාරයක් දීලා තියෙනවා S2O8 2- ධන 2 iodine- මේ දෙන්නේ 2SO4 2- ධන I2 කියනදී. ඊළඟට මෙතනදී එකතු කරපුවාම මේ S2O8 මවුල ගණන අපිට ගන්න පුළුවන් 0.001 බෙදීම 1000ට මෙච්චරක් තියෙනවා නම් 10කට කොච්චරක්ද කියලා. එතකොට එන 1 වැඩි කිරීම 10^4 මවුල කියන. ඊළඟට මෙතන S2O8 එක මවුලයකින් I2 මවුල එකක් ලැබෙනවා නම් S2 මෙන්න මෙච්චරකින් ලැබෙන I2 මවුල සංඛ්‍යාවත් මෙච්චරක්ම වෙනවා. S2 වලින් මෙච්චරයි නම් I2 වලිනුත් මෙච්චරක්ම ලැබෙනවා. 1 වැඩි කිරීම 10^4 මවුල. එතකොට මේ සමග ප්‍රතික්‍රියා කිරීමෙන් I2 ධන 2S2O3 2- දෙන්නේ 2I- ධන S4O8 2- කියන දේ. ඊළඟට මෙතනදී
මෙතනදී S2O32 මවුල ගත්තහම එක වැඩි කිරීම 10 ඍණ 4 වැඩි කිරීම 2. එතකොට 2 වැඩි කිරීම 10 ඍණ 4යි මවුල කියලා ලැබෙනවා. මේකට අවශ්‍ය වෙන 0.015 moles per cubic decimeter S2O3 O32 ගත්තහම මේකේ ද්‍රාවණ පරිමාව 1000ක කොච්චරක්ද කියලා බලන්න ඕනේ. අපිට සාන්ද්‍රණය හොයන්න ඕන 0.0115 වැඩි කිරීම 2 වැඩි කිරීම 10 ඍණ 4. එතකොට පිළිතුරු අංක 3 වෙන්නේ. ඊළඟට 20 වෙනි ප්‍රශ්නේ. 20 වෙනි ප්‍රශ්නේ අහන්නේ මල නොබැදෙන වාහනේ වර්ගයක තිබීමට වඩාත්ම ඉඩ ඇති මූලද්‍රව්‍ය සාධකය වන්නේ මොනවද කියලා. එතකොට පිළිතුරු අංක 2 වෙන්නේ. මොකද මල නොබැදෙන වාහනේ වල 108ක් 10ක්ම නිකල් අඩංගු වෙනවා. 112ක් 15ක් අතර ක්‍රෝමින් උත් අඩංගු වෙනවා. සහ කාබනුත් අඩංගු වෙනවා ප්‍රතිශතයක් ඒ වල තියෙන දැඩි බව තීරණය කරන්න. ඉතින් මේ වීඩියෝ එක බැලුවට thank you සහ subscribe කරන්න මගේ channel එක සහ like කරන්න share කරන්න.